හරි අභිධර්ම දේශනා මාලාවේ පස්වෙනි දිනේ තමයි අද. ඉතින් අදත් මේ අභිධර්ම දේශනා මාලාව පටන් ගන්න කලින් පොඩ්ඩක් මේ පහුගිය සතියේ අපි අතින් වචන කීපයක නිවැරදි කිරීම් කීපයක් කරලා මේ අපි අද දවසේ අභිධර්ම දේශනා මාලාව පටන් ගන්න බලාපොරොත්තු වුණා. එතනදී මේ එක් අවස්ථාවකදී මම කිව්වා මේ බුදුදහමෙන් පිටත් විදර්ශනා භාවනා කරන යෝගාවචරයන් මේ හදවත තුල තමයි සිත තියෙන්නේ කියලා දැනගන්නවා කියලා. එතනදී මේ බුදුදහමෙන් පිට විදර්ශනා භාවනාවක් නැහැ. එතන මේ විදර්ශනා භාවනා කියන වචනේ වැරදිලා කියුනේ. බුදුදහමෙන් පිට භාවනා කරන කියලා නිවැරදි වෙන්න ඕන. මොකද බුදුදහමෙන් පිට විදර්ශනා භාවනාවක් කොහොමත්ම නැහැ. ඒක පළවෙනි කාරණාව. ආයමත් මේ පහුගිය සතියේ අවසානයේදී ප්‍රශ්නයක් යොමු කරා මේ අර මරණාසන්න අවස්ථාවට පමුණුනහම හදවත ඉතාමත් දුර්වල වුණහම අර ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මේ සිත උපදින්න පුළුවන් නිසා ඒ තැන්වලට සිතට තියෙන්න බැරිද කියලා මේ මං හිතන්නේ ඒ වෙලාවේ ප්‍රශ්නේ ඇහුවේ ඒ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ කියන තැන්වල මේ හිත පිහිටලා මේ මැරෙන්නේ නැතුව දිවි රැක ගන්න පුළුවන්ද කියන අදහසින් මේ ප්‍රශ්නේ අහුවා වගේ තමයි මට මේ පස්සේ දෙවෙනි වතාවට අහද්දි තේරුනේ. ඒක ප්‍රශ්නේ ඒකනම් ඒකට පිළිතුර නෑ කියන එක. ඒ කියන්නේ කිසිම අවස්ථාවක මේ මරණයෙන් බේරීම පිණිස ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ හිත පිහිටලා මේ හදවත දුර්වල වුණාම ඒ තැන්වල හිත පිහිටලා මරණයෙන් නම් බේරෙන්න බෑ. මොකද ඒක ධර්මතාවයක් හැටියට ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ කියන තැන්වල හිත පිහිටන්න පුළුවන් චිත්තක්ෂණ එකක් විතරයි. ඒ කියන්නේ චිත්තක්ෂණ එකක් ඇසේ පිහිටියොත් ඊළඟ චිත්තක්ෂණේ අනිවාර්යයෙන්ම දෙවෙනි වතාවට හදවතේ තමයි හිත පවතින්නේ. ඒක නිසා ඇස කන නාසය දිව ශරීරය කියන පස් දොරින් මොන හරි අරමුණක් ගන්නෙ නැත්නම් හැම වෙලාවෙම හදවතේ තමයි හිත තියෙන්නේ. ඒක නිසා දිවි රැක ගැනීමක් වශයෙන් වෙන කිසිම තැනක ඉපදීම වශයෙන් හිත පවතින්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ඒක නම් ඒ ප්‍රශ්නේ පිළිතුර ඒකයි. එහෙම නැතුව වෙන විදිහකට අහුවනම් ඒ කියන්නේ ඒ අවස්ථාවේදී හිත දුර්වල වීම නිසා ඒ අවස්ථාවේදී ඇසේ කනේ නාසයේ සිතේ ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ හිත ඉපදිලා අරමුණු ගන්න බැරිද කියලා හැටියට නම් ප්‍රශ්නේ අහන්නේ. අරමුණු ගැනීම වශයෙන් හිත ඉපදින්න පුළුවන්. මොකද මරණාසන්න අවස්ථාවලදී පවා ඇසෙන් අරමුණු ගන්න අවස්ථා තියෙනවා. හඬ ඇහෙනවා. ඒකේ ආකාරයෙන් නිවැරදි වෙන්න ඕන. ඒක තමයි මේ නිවැරදි කිරීම දෙක. ඒකත් එක්ක මේ අද දවසේ අපි ඉදිරියට කරගෙන යමු එදා නවත්තපු තැන සිට. ඉතින් මේ නැවතත් මතක් කිරීමක් අනවශ්‍යයි කියලා තමයි හිතන්නේ. මේ අපි මේ ඉක්මනින් ඉදිරියට යනවා නම් අපි එදා ඇත්තටම කතා කරමින් සිටියේ මේ ප්‍රසාද රූප පහ කතා කරා. ඊට පස්සේ ගෝචර රූප පහත් කතා කරා. ඊට පස්සේ භාව රූප දෙක ගැන කතා කරලා හෘදේ රූපය ගැනත් කතා කරලා ඊට පස්සේ අවසානයේදී මේ ජීවිත රූපය කියන තැනින් තමයි අපි සාකච්ඡාව නැවැත්තුවේ. ඉතින් මේ ජීවිත රූපය ගැන කතා කරන්න පොඩ්ඩක් මේ අවකාශය ලබා ගන්න ඕන නිසා පසුගිය සතියේ සාකච්ඡාව නැවැත්තුවා. අද එතෙන් පටන් මේ අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යනවා. එතකොට මේ මොකද්ද ජීවිත රූපය කියලා කියන්නේ? ඇත්තට මේ ජීවිත රූපය කියලා කියන්නේ මේ දැන් අපි කතා කරා මුලදී කතා කරපු අර කර්මජ රූප නිසා පවතින ප්‍රසාද රූපයන් තියෙනවානේ. දැන් ඇස කන නාසය දිව ශරීරය කියන තැන්වල විශේෂ ප්‍රසාද රූප තියෙනවා. ඒක වෙන කිසිවක් නෙමෙයි. මේ මහා භූතයන්ගේම එක්තරා උපයක් තමයි. ඒ වගේම ඊට අමතරව මේ භාව රූප දෙකක් පවතිනවා. එතකොට මේ සියලුම කතා කරපු දේවල් පවතින ප්‍රසාද රූප පහ සහ භාව රූප දෙක පවතින්නේ මහා භූත රූපයන්ගේ උපයක් නිසා. ඒක කර්මය නිසා උපන් මහා භූත රූපයන්ගේ එක්තරා උපයක්. හැබැයි ඊට අමතරව මේ ඇතිවෙන ප්‍රසාද රූප පවතින්න ඒකට අවශ්‍ය වෙනවා විශේෂ තවත් ශක්තියක්.
ඒ ශක්තියට තමයි ඒකත් එක්තරා රූපයක් හැටියට තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ඒකට කියන්නේ ජීවිත රූපය කියලා. ඒ ජීවිත රූපයෙන් කරන දේ තමයි තමන් හා එකට උපන් රූපයන් පාලනය කරනවා. ඇත්තට මේ ජීවිත රූපය ඇති වෙන්නේ අර අපි කලින් කතා කරපු කර්මජ රූපයන්ගේ විතරමයි. මොකද කර්මජ රූපයන් දැන් තව පොඩ්ඩක් දුරට විස්තර සහිතව කතා කරනවා නම් මීට කලිනුත් අපි කතා කරා. දැන් උදාහරණයක් හැටියට අඹ ගසක් මුලදිම පැලවුණාම ඒ අඹ ගස මුලින්ම පැලවෙන්න තමයි අඹ ඇටේ ඕන වෙන්නේ. ඒ අඹ ඇටයෙන් අඹ ගහ පැලවුණාට පස්සේ ඊට පස්සේ අඹ ඇටයෙන් වැඩක් නැහැ. ඒ අඹ ගහ දිගටම රැකිලා තියෙනවා. ඒ උදාහරණයත් එක්ක ගත්තහම දැන් මේ මොකක් හරි කර්මයක් නිසා නැවතත් සත්වයක් ඉපදුනහම ඒ සත්වයා මුලින්ම ඉපදිද්දි තමයි කර්මය උදව් වෙන්නේ. ඕනෑම සත්වයක් මුලින්ම ඉපදිද්දි ඒකාන්ත වශයෙන්ම කර්මයේ බලපෑම අනුව තමයි ඒ සත්වයාගේ මුලින්ම ඇතිවෙන මේ රූප කලාප ඇති වෙන්නේ. විශේෂයෙන් මිනිස්සෙක් ඉපදෙනවා නම් මිනිස්සෙක් ඉපදෙන ෂණයේදී ඉපදෙන චිත්තක්ෂණයේදී උත්පාද ක්ෂණයේ මේ කියන්නේ ප්‍රතිසන්දිය ගන්නවත් එක්කම ඒ කලලයේ තුල ඒ ඊතා කුඩා රූපයේ තුල හෘදය රූපයයි ජීවිත රූපයයි ඊට අමතරව මේ කාය ප්‍රසාදයි කියන මේ ප්‍රසාද රූප පහ ප්‍රසාද රූප තුන ඒකාන්ත වශයෙන් ඉපදෙනවා ඒ චිත්තක්ෂණයක් කියන්නේ ඊටාම කුඩා කාලයක් තුරදී. එතකොට මේ ඉපදෙන අවස්ථාවේදීම මේ තුන ඉපදෙන්න උවමනා කරන්නේ මේ කර්මයේ ශක්තිය තමයි. ඊට පස්සුව මේක ඉපදුනාට පස්සේ ඒක දිගින් දිගට පවත්වාගෙන යන්න ඊට පස්සේ කර්මයෙන් බලපෑමක් තියෙනවා. ඒ වුණාට කර්මයෙන් නෙමෙයි දිගින් දිගට පවත්වාගෙන යන්නේ. ඒ කර්මයෙන් උපන් රූප සන්තතිය දිගින් දිගට පවත්වාගෙන යන්නේ මේ ජීවිත රූපය කියන මේ රූප විශේෂයෙන් තමයි. ඒක දැන් මෙතනදී සඳහන් වෙන්නේ ලක්ෂණ හැටියට තමාහා එක්ව උපන් රූප කලාපයන් පාලනය කිරීම හි ලක්ෂණයයි. ඒ සහජාත රූප පැවැත්වීම කෘත්‍යයි. සහජාත කියලා කියන්නේ එකටම උපන් කියන තේරුම. ඒ කියන්නේ දැන් රූපේ ඉපදෙනකොටම ඒ රූපයත් එක්කම දැන් උදාහරණයක් හැටියට අපි හිතමුකෝ චක්කු ප්‍රසාදය උපදිනවා කියලා. ඒ චක්කු ප්‍රසාදය උපදිනකොටම තමයි මේ චක්කු ප්‍රසාදයේ තියෙන රූප කලාපයේම මේ ජීවිත රූපයත් එකටම උපදිනවා. ඒ උපදුණු ජීවිත රූපයෙන් තමයි මේ චක්කු ප්‍රසාදේ පැවැත්වීම කරගෙන යන්නේ. එතකොට ඒකේ කෘත්‍ය තමයි ඒ කාර්යය තමයි තමන් හා එකට උපන් රූපයන් පැවැත්වීම. එතකොට ඔවුන්ගේ සිටුවීම වැටහෙන ආකාරය. ඒ කියන්නේ කවදා හරි විදර්ශනාවකින් මේ භාවනා කරනවා නම් ඔවුන්ගේම සිටුවීම, ඒ කියන්නේ නගා සිටුවීම ඒකට වැටෙන්න දෙන්නේ නැතුව පැවැත්වීම කියන දේ විදර්ශනාවට වැටහෙන ආකාරයයි. ඒ වගේම ඒකට ආසන්න කාරණේ තමා විසින් පැවැත්විය යුතු භූතයන්ම ආසන්න කාරණයයි. ජීවිතීන්ද්‍රිය කර්මජ හේයින් සහජාත රූපද කර්මජ යන තමා අයත් ක්ෂණ මාත්‍රයෙන්ම සිටුණා කර්ම රූපයන්ට ජීවත් වීමට හේතු වීමන ඒ පාලනය කිරීමට ජීවින්ද්‍රියේ ලක්ෂණයි. ඉතින් මේක මම අපි කලින් කතා කරපු දෙයම තමයි. ජීවිත ඉන්ද්‍රියත් ඇත්තටම කර්මජයි. කර්මය නිසා තමයි ඒක මුලදිම හටගත්තේ. ඉන්පසුව ඒක දිගින් දිගට පවත්වාගෙන යාම ඒ ජීවිත රූපේ ශක්තියයි. ඉතින් දැන් මෙතනදී මේ විශේෂයෙන් පොඩ්ඩක් කාලේ අරගෙන කතා කරන්න ඕන දෙයක් තියෙනවා. මේ ජීවිතීන්ද්‍රිය තමයි මේ සතුන් සහ සතුන් නොවන දේවල් ලෝකේ තීරණය කරන්නේ. මොකද මේ ජීවිතීන්ද්‍රිය කියන රූපය ඇති කරන්නේ කර්මයේ විසින් විතරමයි. එතකොට දැන් අපි කතා කරනවා බුදුදහමේ අපි හැමෝම දන්නවා මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන පණ ඇති සතෙක්ව නොමැරීම සම්බන්ධයෙන් ශික්ෂාපදයක් අපි සමාදන් වෙනවා. කිසිම කලක පණ ඇති සතෙක්ව මරන්නේ නැහැ කියලා. එතකොට මේක පරමාර්ථ ධර්ම වශයෙන් ඇත්තටම මොකද්ද මේ පණ ඇති සතෙක්ව මරනවා කියලා කියන්නේ? මේ ජීවිත රූපය කියන එක නවත්තනවා කියන එකයි. ඒ සතාගේ ඒ කයේ පවතින මේ ජීවිත රූපය නවත්තනවා කියන සංසිද්ධිය තමයි යම්කිසි සතෙක්ව ඝාතනය කරා කියන කාරණය වන්නේ. එතකොට පැහැදිලිවම තේරුම් ගන්න ඕන කුමන හෝ සතෙක් මිය ගියාට පස්සේ මේ සත්වයා තුළ
කිසිම කර්මජ රූපයක් ඉතුරු වන්නේ නැහැ. අපි කලින් කතා කරපු චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියන කර්මජ රූප ඉතුරු වන්නේත් නැහැ. ඒ වගේම මේ සතාගේ මේ අපි කලින් කතා කරපු ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය කියන ඒ කර්මජ රූප ඉතුරු වෙන්නේත් නැහැ. ජීවිත රූපේ කියන එක ඉතුරු වන්නේත් නැහැ. ඒක නිසා මොකක් හරි සතෙක් ඝාතනය වුණා නම්, ඝාතනය කරා නම්, එහෙම නැත්නම් මස් වශයෙන් තියෙනවා නම් හෝ මේ මාළුවෙක් වශයෙන් හෝ එහෙම ජීවිතය නිරුද්ධ වෙච්ච සත්වෙක් ඉන්නවා නම් ඒ සත්වයයි මේ ලෝකයේ තියෙන සාමාන්‍ය ගහ කොළ පස් ගල් ඔය වගේ දේවල් අතර කිසිම වෙනසක් නැහැ. ඒ සත්වයා තුල තියෙන්නේ සම්පූර්ණයෙන්ම උතුද සුද්දාෂ්ටක. ඒ කියන්නේ ඍතුව නිසා එහෙම නැත්නම් රස්නේ නිසා අපි කියන මේ අපි කතා කරපු අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූතත්‍රයේ ගත්ත භූත සතර මහා භූත ගත්තාම ඒකෙන් ඇති වෙන මේ උතුජ කියලා කියන්නේ ඒකේ තේජෝ කියන ශක්තියෙන් ඇති කරන ඒකෙන් සම්තති වශයෙන් දිගට පවත්වාගෙන යන උතුජ සමුත්ථාන ඒ කියන්නේ ඍතුව නිසා එහෙම නැත්නම් තේජෝ ධාතුව නිසා ඇතිවන සුද්දාෂ්ටක විතරමයි තියෙන්නේ. එතකොට පින්වත්නි මේක ඊටාම පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක්. බුදු දහමේ කිසිම ආකාරයකට සත්වෙක් ඝාතනය කිරීම අනුමත කරන්නේ නැහැ. මොකද මේ ජීවිතේන්ද්‍රිය ජීවිත රූපය නසනවා කියන එකත් එක්ක ඒක අදහස් කරන සිතකින් යමක් කරනවත් එක්කම ඒ සිත තුළ ඇති වෙනවා විශේෂ චේතනා කියලා ශක්තියක්. මේ චේතනා කියන ශක්තිය තමයි පස්සේ පව්පින් කියලා අරූප ධර්මයක් හැටියට කවදා හෝ තමන්ට විපාක දීම පිණිස පවතින්නේ. එතකොට මේ අරූප ධර්මය ඇති කරන්නේ මේ ජීවිත රූපේ නසන නිසාම තමයි. එතකොට මේක අරූප ධර්මයක් ඊට ගැඹුරු දෙයක්. මේ අපි පසු කාලයකදී කතා කරමු. එතකොට මෙතනදී පැහැදිලිව තේරුම් ගන්න ඕන දැන් සමහර දෘෂ්ටියක් තියෙනවා බෞද්ධ පින්වතුන්ට මේ මස් මාළු කෑම පාපයක් කියලා. ඒක බුදුදහමට කොහොමත්ම එකඟ නොවන දෙයක්. සත්වෙක් ඝාතනය කිරීම ඒකාන්ත පාපයක්. කුරා කුඹියෙක්වත් දැන ඝාතනය කරොත් ඒක ඒකාන්ත පාපයක්. ඒ වුණාට මේ සාමාන්‍යයෙන් කඩේක තියෙන මස් ගෙනල්ලා කෑවක් හෝ එහෙම නැතුව කඩේක මරලා මේම විකුණන්න තියෙන මාළුවෙක් ගෙනල්ලා කෑවා කියලා හෝ ඒකෙන් කිසිමම පාපයක් වෙන්නේ නැහැ. ඉතින් මේක සම්පූර්ණ වැරදි දෘෂ්ටියක්. මොකද ඔක දැන් බෞද්ධයන් අතර එක එක මට්ටමට තියෙනවා. දැන් උදාහරණයක් හැටියට සමහරු තුල තියෙන දෘෂ්ටියක් බුද්ධ පූජාවට මස් මාළු දෙන්න හොඳ නැහැ. අපි කෑවට කමන්නේ. ඒක තව ඊගාවට තියෙනවා බුද්ධ පූජාවට මස් මාළු දෙන්න හොඳ නැහැ. සංඝයා වහන්සේලාට මස් මාළු දෙන්න හොඳ නැහැ. අපි කෑවට කමන්නේ. එහෙම නැත්නම් තවත් දෘෂ්ටියක් තියෙනවා මස් මාළු අපි කණ්ඩත් හොඳ නැහැ. ඒ ආදි වශයෙන්. ඉතින් මේක දෘෂ්ටියක් කියන දේ පැහැදිලිව තේරුම් ගන්න. මේක කොහොමත්ම සීලයක් වෙන්නේ නැහැ. කවුරු හරි දැන් උදාහරණයක් හැටියට කියනවා නම් කවුරු හරි කරවිල කන්නේ නැත්නම් ඒක සීලයක් නෙමෙයිනේ. ඒ වගේම තමයි කවුරු හරි මස් මාළු කන්නේ නැත්නම් ඒක සීලයක් නෙමෙයි. ඒක ඔහුගේ පෞද්ගලික කාරණාවක් මිසක් සීලයක් හැටියට ගන්නෙ නෑ. එතකොට ඒක සීලයක් මම මේ රකින්නේ සීලයක් කියලා ගත්තොත් ඒක බුදුදහම හැටියට වැරදි දෘෂ්ටියක් හැටියට තමයි ගන්නේ. ඉතින් ඒ දේත් මෙහිදී පොඩ්ඩක් මතක් කරා. මොකද ඒ වැරදි දෘෂ්ටියක් කියන ඒ උනට අනිවාර්යයෙන්ම සත්‍යයක් ඝාතනය කිරීම නම් ඒකාන්ත වශයෙන්ම පාපයක් වෙනවා. තව කවුරු හරි ලවා සත්වෙක් ඝාතනය කිරීමත් ඒකාන්ත වශයෙන් පාපයක් වෙනවා. තමා උදෙසා සත්වෙක් ඝාතනය කිරීමත් ඒකාන්තයෙන් පාපයක් වෙනවා. කාට හරි කියවලා දැන් උදාහරණයක් හැටියට විවාහ මංගල්‍යය සඳහා කුකුලන් මෙච්චර ප්‍රමාණයක් මට ඕන කියලා කුකුළුන් ඉන්න තැනකට ගිහින් කවුරු හරි ඇනවුමක් දීලා ඒ කුකුලන් මරාගෙන යවොත් ඒකෙන් පාපයක් සිදු වෙනවා. මොකද දන්නවා හොඳට මෙතන මේ පණ තියෙන කුකුලන් තමයි ඉන්නේ කියලා තමන් උදෙසා මරනවා. එතනදිත් පාපයක් සිද්ධ වෙනවා. මේවා ඊටාම සියුම් කාරණා. එහෙම නැතුව දැන් මේ මොකක් හරි අවස්ථාවයකට කඩේ ඒ වෙනකොට විකුණන්න තියෙන තමන් උදෙසා නොවන මස් ගෙනල්ලා එහෙම කෑවට ඒකෙන් පාපයක් සිදු වෙන්නේ නැහැ. බුදුදහමේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කරන්න ඕන.
ඉතින් මේක මේ ජීවිත රූපය පිළිබඳ කුඩා විස්තර කිරීමක් තමයි. ඊට පස්සේ මේ අපිට කතා කරන්න තියෙන්නේ මේ ආහාර එහෙම නැත්නම් ඕජා රූපය කියන එක. ඉතින් මේ ආහාර හෙවත් ඕජා රූපය කියන එක අපි කලිනුත් කතා කරා. අපි අර සුද්දාෂ්ටක ගැන කතා කරනවාදී සුද්දාෂ්ටක කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ මහා භූත රූප 4. ඒ වගේම ඊට පස්සේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන එක. මේ ඕජාව කියන එක තමයි ආහාර රූපය කියලා කතා කරන්නේ. ඇත්තටම පින්වත්නි මේ ආහාර රූපය කියන එක මේ ලෝකයේ තියෙන කලින් කතා කරා වගේ ඕනෑම රූප කලාපයක තියෙනවා. ඒක තමන්ගේ ඒ ආහාර රසය ගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කතාවක්. ඒ වුණාට සියලුම රූප කලාප තුල ආහාර රසය තියෙනවා. ඉතින් මෙහිදී මොකද්ද මේ ආහාරය කියන එකේ ලක්ෂණ වෙන්නේ? කබලින්කාර ආහාරය කියලා කියන්නේ. කබලින්කාර ආහාරය කියලා කියන්නේ මේ කැබලි වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කටින් කන ආහාරය කියන තේරුමයි. කබලින්කාර ආහාරය අංගමංගානුසාරී රස සංකත. ඒ කියන්නේ මේ අංගමංගානුසාරී කියලා කියන්නේ මේ බඩවැල තුල යන ඒ ආහාරයේ සාරය ඕජාව ලක්ෂණයි. ඒක තමයි ඒකේ ලක්ෂණය. ඒ කියන්නේ මේකෙන් මේ ඒ ආදි වශයෙන් ඒ ඕජාව ගන්න පුළුවන් කියන එක තමයි ඒකේ ලක්ෂණය. පිඬු කොට අනුබණව කරන හේයින් මෙනම් වේ. එතකොට ඒක තමයි ඒකට පිඬු කොට ආහාර ඒකත් ලක්ෂණය යටතේම තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒ ඕජාමය රූපේ පැවැත්වීම කෘත්‍යයයි. ඒ කියන්නේ ඒකේ කෘත්‍ය වන්නේ මොකද දැන් මේ අපි ආහාරයක් ගත්තහම ඒ ආහාරයේ තියෙන ඕජා රසයෙන් තවත් රූප අලුතෙන් බිහි කරනවා. එතකොට ඒකට කියනවා ඒ රූපේ නිසා ඇතිවන රූපයට කියනවා ඕජාට්ටමක කියලා. ඒ කියන්නේ ඕජාව නිසා ඇතිවන අෂ්ට රූප කලාප කියන එක. ඒ කියන්නේ ඕජාව නිසා ඇති වෙනවා තවත් මේ අනිවාර්යයෙන්ම රූප ඇති වෙන්නේ මේ මෙතනදී මේ සුද්දාෂ්ටක වශයෙන් ඇති වෙන ඕජාෂ්ටමක රූපය කියලා කියන්නේ. මොකද මේ කලින් තිබුණු රූපයේ ඕජාව නිසා අලුතින් ආයෙමත් රූප කලාප 8ක් ඉපද වෙනවා. ඒක තමයි මේ ඕජාට්ටම රූපේ පැවැත්වීම කෘත්‍යය. අලුතින් රූප නිපදවීම තමයි මේ ඕජාවේ කෘත්‍යය. එහෙම නැත්නම් කාර්ය වන්නේ. එතකොට ඒ රූප ඉපදවීම වශයෙන් රූපකායට රුකුල් දීම වැටහෙන ආකාරයයි. එතකොට මේ කවදා හරි විදර්ශනාව කරගෙන යද්දී මේ ආහාර ගැනීම නිසා ඒ ආහාරයේ ඕජාමයක රූපයෙන් අලුතෙන් මේ රූප කලාප ඕජාට්ටමක රූප නිපදවීම පේනවා විදර්ශනා භාවනාව. ඒකෙහි වැටහෙන ආකාරයයි. කබල කොට අනුභව කළ යුතු වස්තුන් ආසන්න කාරණය. ඉතින් ඒකට මේ ඕජා රූපයට ආසන්න කාරණය වන්නේ මේ තියෙන ඒ ආහාරය කියන එක තමයි මෙතනදී සඳහන් කෙරෙන්නේ. ඉතින් දැන් මෙතනදී මේ අපි පොඩි උදාහරණයක් මේ අන්තර්ජාලයෙන් සොයාගත්තු රූප කීපයක් මම මේ මෙතනදී පොඩ්ඩක් විස්තර කිරීම සඳහා යොදාගත්තා. දැන් එදත් කතා කරා වගේ මේ මිනිසුන්ගේ හා සතුන්ගේ එක්තරා කර්ම ස්වභාවය අනුව ඒ සතුන් තම තමන් විසින් කන ආහාරයේත් කර්කශ බව තීරණය වෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ කිඹුලන් වගේ සතුන් මැටි ආහාරයට ගන්නවා. එතකොට මේ මැටිවල තියෙන ඕජාව ඒ කිඹුලන්ගේ ශරීරයට උරාගෙන ඒ ඕජාට්ටමක රූප නිපද වෙනවා. ඒ වගේම තමයි දැන් මේ වලසුන් වැනි සතුන්ට මේ සතුන්ගේ ඇට පවා දිරවන්න පුළුවන් කියලා බුදුදහමේ සඳහන් වෙනවා. එතකොට ඇටවල තියෙන ඕජාව මේ වලසුන් විසින් තමන්ගේ ශරීරයෙන් උරා ඒ මගින් මේ සතුන් යැපෙන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි මේ මනුෂ්‍ය ප්‍රජාව අතර පවා ඊටමත් මේ කර්කශ ලෙස ජීවත් වෙන ඇතැම් පිරිස් ඉන්නවා. දැන් අපි දන්නවා මේ මෙතන මේ රූපෙත් සඳහන් වෙන්නේ ඇෆ්‍රිකා මේ එහෙම නැත්නම් අප්‍රිකාව වගේ රටවල් වල මේ මැටි ආහාරයට ගන්න මිනිසුන් පවා සිටිනවා. දැන් මේ මෙතන දැක්වෙන ඡායාරූපය මේ අප විසින් අන්තර්ජාලයේ සොයාගත්තේ මේක මේ මැටි වලින් හදාගත්තු එහෙම නැත්නම් මේ මඩ වලින් හදාගත්තු මේ රොටියක් තමයි මේ කන ඡායාරූපයේ දැක්වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් තවත් ඉහළට යද්දී
මේ සාමාන්‍ය මිනිසුන් ඊට වඩා හොඳ ආහාර ගන්නවා. සාමාන්‍යයෙන් බත් පාන් ඒ වගේ. එතකොට ඊටත් වඩා ඉහළට ගියාම මේ රජ අමාත්‍ය වගේ මිනිසුන් ඊට වඩා සියුම් ආහාර ගන්නවා. ඊටත් වඩා ඉහළට ගියාම දිව්‍ය ලෝකවල තවත් සියුම් ආහාර තියෙනවා. ඊටත් වඩා ඉහළ දිව්‍ය ලෝකවලට ගියාම ඒවා ආදි වශයෙන් ඊටා සියුම් ලෙස මේ කබලින්ක ආහාරය තම තමන්ගේ කුසල කර්මය අනුව ඊටා සියුම් වෙවි යන බව තමයි බුදු දහමේ සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි මේ ආහාර රූපය කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ ආහාර රූපය මේ සුද්දාෂ්ටකේ සෑම සුද්දාෂ්ටකයක් තුලම තියෙන දෙයක්. තවත් මේ කුඩා සඳහන් කිරීමක් කරනවා නම් දැන් අපි දන්නවා දැන් නාගයන් වැනි සතුන් විසින් ගෙම්බම් වැනි සතුන්ව ගිලිනවා. එතකොට මෙතනදිත් මේ නා උයනේ අරියද සමා වෙන්න මේ රේණුකාණී චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක තිබුණ මම දැක්කා. මේ ගෙම්බම් වැනි සතුන්ව ගිලෙද්දී පවා ඒ සතා උදරය තුල මිය යනතුරු ඒ ආහාරය මේ නාගයා විසින් දිරවා ගන්න බැරිලු. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියනවා නම් කිසිම කර්මජ කලාප රූපයක තියෙන ආහාරය සතුන්ට ගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අර අෂ්ට කලාප ලෙස සුද්දාෂ්ටක ලෙස ඒක මිය යන්න ඕන. ඒ මිය ගියාට පස්සේ තමයි මේ උදරයේ තියෙන තියෙන ක්‍රියාවලිය මගින් මේ ආහාර ඕජා රූපය මගින් අලුතෙන් රූප නිපදෙන බව තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. හරි. ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි මේ වෙනකොට කතා කරා නිෂ්පන්න රූප 18 ගැන. දැන් මෙතනදී මේ සඳහන් වෙන්නේ මේ නිෂ්පන්න රූප 18 ගැන තමයි අපි මේ වෙන විට කතා කරේ. මම හිතනවා මේ වෙන විට හොඳ අවබෝධයක් අපිට ඇති කියලා මේ නිෂ්පන්න රූප 18 කියන්නේ මොනවාද කියලා. මහා භූත රූප 4, ප්‍රසාද රූප 5, ගෝචර රූප 5. ඒ වුණාට අපි මෙතන ගණිද්දී ගණනය කිරීමේදී රූප, ශබ්ද, ගන්ධ, රස කියන 4 විතරයි ගන්නෙ. ස්පර්ශය කියන එක ගන්නෙ නෑ. මොකද ඒක මෙතන පඨවි, තේජෝ, වායෝ කියන තුනෙනුත් දැක්වෙන නිසා. ඊට පස්සේ භාව රූප 2 අපි කතා කරා. දැන් ඊට පස්සේ හෘදේ රූපය කියන එකත් කතා කරලා දැන් ජීවිත රූපය සහ ආරහ රූපය ගැන කතා කරා. එතකොට පින්නත් මේ නිෂ්පන්න රූප 18 තමයි විශේෂයෙන්ම රූප හැටියට විශේෂයෙන් දක්වන්නේ. රූප 28ක් සඳහන් වෙනවා මේ අනිෂ්පන්න රූප 10ත් එක්ක. ඇත්තටම ඇයි මේවට නිෂ්පන්න රූප කියලා කියන්නේ කියන එක ගැන මෙතන පොඩි සඳහන් කිරීමක් කරන්න අපි හිතුවා. මේ නිෂ්පන්න රූප මේ තවත් නම් වලින් සඳහන් කරනවා ස්වභාව රූප, සලක්ෂණ රූප, සම්මස්සන රූප, රූප කියලා. ඇයි මේවට මේ ස්වභාව රූප කියලා කියන්නේ? දැන් අපි මේ වෙනකොට කතා කරා මේ හැම රූපයකම තම තමන්ගේම ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. ඒක නිසා මේවට කියනවා ස්වභාව රූප කියලා. ඒක තමයි ඒකේ අර්ථය. ඊට පස්සේ සලක්ෂණ රූප කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එහෙම නැත්නම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන ලක්ෂණ වලින් ඇත්තටම සමන්විත වෙන්නේ මේ රූප තමයි. දැන් මේක අපි මේ අනිෂ්පන්න රූප 10 කතා කරද්දී තේරෙනවා ඇයි ඒ රූප වලට ඒ ගැන ආරූඪ කරලා කතා කරන්න බැරි වෙන්නේ කියලා. ඊට පස්සේ උත්පාද, තිති, ජරතා, භංග කියන ලක්ෂණත් ඇති නිසා මේවට සලක්ෂණ රූප කියනවා. අපි මේ හතර ගැනත් මේ උපචය, සන්තති, ජරතා, අනිත්‍යතා කියන එක මේ යටතේ කතා කරනවා. මේ සලක්ෂණ රූප කියන්න හේතුව ගැන තමයි අපි මෙතනදී මේ සඳහන් කරන්නේ. ඊට පස්සේ ආයෙමත් කියනවා මේ සම්මස්සන රූප කියලා. මොකද මේවට සම්මස්සන රූප කියලා කියන්නේ දැන් විදර්ශනා භාවනා කරගෙන යද්දී විදර්ශනා භාවනාවට විශේෂයෙන් අරමුණු වශයෙන් ගන්නේ මේ රූප 18යි. ඒක නිසා මේවට සම්මස්සන රූප කියලා කියනවා. ඒකට කියන තවත් නමක්. ඊට පස්සේ ඇත්තටම මේ රුප්පණ ලක්ෂණය ප්‍රකට හේින්ද රූප වශයෙන් කියනවා. ඒ කියන්නේ ඇත්තට දැන් මේ රූප 28 තුල විශේෂයෙන් රූප වන බව දැක්වීම වශයෙන් මේ රූප කියලත් මේ රූප 18ට සඳහන් කරන බව තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. එතකොට මේක තමයි මේ නිෂ්පන්න රූප 18 සම්බන්ධයෙන් තවත් නම් 4ක්.
ඊට පස්සේ දැන් අපි මෙතෙන් පටන් කතා කරන්න යන්නේ මේ අනිෂ්පන්න රූප 10 කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මේ අනිෂ්පන්න රූප කියලා රූප 10ක් තියෙනවා. ඒක සඳහන් වෙන්නේ ආකාශ ධාතුව එහෙම නැත්නම් පරිච්ඡේද රූපය. ඊට පස්සේ විකාර රූප 5. මෙතන කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ලහුතා, මුජිතා, කම්මන්දතා කියලා 5යි. ඊට අමතරව මේ උපචේ සන්තති ජරතා අනිච්චතා කියන මේ 4යි. මේ ටිකට තමයි අනිෂ්පන්න රූප කියලා කියන්නේ. මේ පරිච්ඡේදයේ රූපේ විකාර රූප 5, ලක්ෂණ රූප 4 කියන මේ රූප 10 කර්මය ආදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්නා රූප නෙමෙයි. දැන් අපි දැන් මේ මුලදී කතා කර ඇත්තනම් පින්නත් රූප ඇති වෙන ආකාර 4ක් තියෙනවා. එකක් තමයි උතු, ඒ කියන්නේ තේජෝ කියන දේෙන් ඇති වෙනවා. ඊට අමතරව කර්මය නිසා ඇති වෙනවා. ඊට පස්සේ ආහාරය කියලා හේතුවක් නිසා ඇති වෙනවා. අපි කලින් කතා කරපු ඕජාව කියන හේතුව නිසා ඇති වෙනවා. ඊට පස්සේ සිත නිසා අලුත් රූප නිපදෙනවා. මේක තමයි රූප ඇති වෙන ආකාර 4, රූප ඉපදවන්න පුළුවන් ආකාර 4. ඉතින් මේ ආකාර 4න් කෙලින්ම ඇති වෙන්නේ නැති රූප තමයි අනිෂ්පන්න රූප කියලා කියන්නේ. දැන් මේක වඩාත් පැහැදිලි වෙනවා අපි ඉස්සරහට විස්තර කරගෙන යද්දී. මේ නිෂ්පන්න රූප 18 කියන එක මේ අපි කලින් සඳහන් කරමු. කර්මාදී ප්‍රත්‍ය 4න් කෙලින්ම ඇති වෙනවා. අනිෂ්පන්න රූප 10 එහෙම ඇති වෙන රූප නෙමෙයි. හොඳයි අපි දැන් මෙතනදී ඊළඟට කතා කරමු මොනවාද මේ අනිෂ්පන්න රූප 10 හැටියට ගන්න කියලා. ඇත්තටම මේ අනිෂ්පන්න රූප 10 ඇතුළතදී පළවෙනි රූපේ තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ඇත්තටම මේක තේරෙන සරල විදිහට කියනවා නම් මේ ආකාශය කියලා කියන්නේ රික්තය කියන තේරුම. කිසිමම රූපයක් නැති තැන තමයි ආකාශය කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඒක එහෙම කියපුවාම හොඳටම පැහැදිලි වෙනවා ඇති. දැන් අපි විද්‍යාවේදී පවා මේ රික්තය කියන සංකල්පය ගැන කතා කරනවා. ඇත්තටම මේ ආකාශය කියන එක ඒ අර්ථයෙන්ම තමයි මේ ආකාශ ධාතුව කියන එක කතා කරන්නේ. එතකොට පින්වත්නි ඇත්තටම තේරෙනවා මේ රික්තය කියන එක මේ විශේෂයෙන් තියෙන දෙයක් නෙමෙයි, නැති බවම තමයි. ඒ කියන්නේ රූපයගේ නැති තැනම තමයි රික්තය. එතකොට එතනදී හොඳටම පැහැදිලි වෙනවා ඇති මේක මේ විශේෂයෙන් රූපයක් නෙමෙයි කියන එක. රූපයක් නැති තැන තමයි රික්තය කියන්නේ. එහෙම නැත්නම් රූපයක් නැති බවම තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ඒ වුණාට මේක දැන් රූප ගැන කතා කරද්දී මේ රූපයන්ගේ වෙන්වීම, රූපයන්ගේ එක රූප කලාපයක් තවත් රූප කලාපයක් අතර අතරක් ඇති බව සඳහන් කිරීම සම්බන්ධයෙන් තියෙන නිසා මේ ආකාශ ධාතුව විශේෂයෙන්ම මේ රූප 28 අතර අනිෂ්පන්න රූපයක් හැටියට සඳහන් වෙනවා. ඉතින් මෙතනදී මොකද්ද මේකේ ලක්ෂණය වෙන්නේ? චක්කු දසකාදී. ඒ කියන්නේ චක්කු දසකය කියන්නේ මේ රූප කලාපයක්. දැන් අපි ටික ටික මේක දන්නවා. චක්කු දසකය කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකයට ජීවිතීන්ද්‍රියයි චක්කු ප්‍රසාදයයි එකතු වුනහම ඇතිවෙන ඊටාම කුඩා රූප කලාපයට තමයි චක්කු දසකය කියලා කියන්නේ. එතකොට ඒක රූප කලාපයක්. මේ චක්කු දසකාදී ඒ කලාපයන්හි රූප පිරිසිඳුණු. ඒ කියන්නේ මේ පිරිසිඳුනවා කියන්නේ වෙන් කරනවා කියන තේරුම. වෙන් කරන හෝ ඔවුන්ගේ තමාම පිරිසිඳීම. ඒ කියන්නේ තමන් අනිත් අයගෙන් වෙන් වෙලා ඉඳීම. ඒ කියන්නේ ඒ දේ සිදු කරන්නේ රූපයන්ගේ පිරිසිඳීම මාත්‍රය, ඒ කියන්නේ වෙන් කිරීම මාත්‍රය සිදු කරන්නේ මේ ආකාශ ධාතුවයි. ඒ කියන්නේ ඒ අතර තියෙන හිඩස රූපයක් නැති තැන කියන තේරුම. එහෙම නැත්නම් මේ දැන් අපි විශේෂයෙන් භාවිත කරන වචනවලදී කියනවනේ ඒ අතර තියෙන රික්තය. මෙසේ මේ රූප පරිච්ඡේදය එහෙම නැත්නම් රූප කෙලවර ලක්ෂණ කොට ඇත්තේ. එතකොට රූපයක් පැහැදිලිව පරිච්ඡේද කරන. ඒ කියන්නේ රූපයක මේ ඉවරය එහෙම නැත්නම් කෙලවර එහෙම නැත්නම් අපි කියන මේ සීමාව දක්වන්නේ මේ රූප ආකාශ ධාතුව කියන රූපයෙන් තමයි. රූප කලාපයන්ගේ දැක්වීම එහි කෘත්‍යයයි. ඒ කියන්නේ රූප කලාපයන් වෙන් වෙන් කරලා දක්වන්නේ මේ ආකාශ ධාතුව මගින්. රූපයන්ගේ පරිච්ඡේද මාත්‍රයම එහෙම නැත්නම් සීමාවම එහි වැටෙන ආකාරයයි. ඒ කියන්නේ දැන් මේ උදාහරණය මෙතන මේ තියෙන බෝල
ගොඩ අතර අපිට හොඳට පේනවා මේ බෝල අතර හිඩසක් තියෙනවා. ඒ ආකාරයටම මේ රූප කලාප අතර මේ ආකාශ ධාතුව කියන මේ රික්තය පිහිටා සිටින බව තමයි පිහිටා තියෙන බව තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට ඒ කලාපයන්ගේ රූපයන් හා නොගැටීම හෝ කන්සිදුරු ආදී විවරභාවය පළ කොට ඇත්තේ පිරිසිඳින ලද රූපයන්ගේ ආසන්න කාරණයයි. එතකොට ඇත්තටම මේකට ආසන්න කාරණේ එහෙම නැත්නම් මේ ආකාශ ධාතුව පිහිටන්න හේතුව වන්නේ ඒ වටේට තියෙන රූප ටික. ඒ රූප ටික රූපේ තුල ආකාශ ධාතුව නැහැ. ඒ රූප දෙකක් අතර ආකාශ ධාතුව පිහිටා සිටින බව තමයි මේදී අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම පින්නත් මේ ආකාශ ධාතුව කියන එක මේ බුදුදහමේ ආකාර දෙකකටත් සඳහන් වෙනවා. එකක් තමයි අජටාකාශය, රූප පරිච්ඡේදාකාශය කියලා ආකාශ ධාතුව ආකාර දෙකක් වෙනවා. එතකොට මේ අජටාකාශය කියලා කියන්නේ අපි මේ කියන විදිහට මේ අභ්‍යවකාශය කියන එක සියලුම වස්තුන් හා පුද්ගලයන්ගේ පැවැත්මීමට ස්ථානය වන ලෝක කුහරය අජටාකාශය නම් වේ. එතකොට අපි දන්නවා දැන් මේ ඔක්කොම ලෝක, පෘථිවි, ග්‍රහ ලෝක, එහෙම නැත්නම් ශීරපත අපි මේ දන්න ආකාරයේ දෙයක් හෝ එහෙම නැත්නම් බුදුදහමට අනුව නම් මේ 31 තලයේ එහෙම නැත්නම් පෘථිවියේ ඊට පස්සේ දසදහසක් සක්වල අනන්ත ලෝක ධාතු, අනන්ත සූර්යයන්, අනන්ත ග්‍රහ තාරකා ඔය ආදී සියලුම දේවල් පවතින්නේ කිසිවක්ම නැති අජටාකාශයේ පැවතිලා තමයි ඒවට පවතින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අජටාකාශය කියන එකත් මේ ආකාශ ධාතුව හැටියටම තමයි ගණන් ගන්නෙ. ඒ අජටාකාශය හැරුණුකොට මේ රූප කලාප අතර තියෙන ඊටා කුඩා ප්‍රදේශයක් මේ ආකාශ ධාතුව හැටියට බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් මේක පැහැදිලිවම තේරුම් ගන්න මේ තවත් එක කුඩා කාරණයක් මෙතනදී පොඩ්ඩක් සඳහන් කරන්නම්. පින්වත්නි මේ ලෝකේ මේ හේතු නැතුව ඇතිවෙන දේවල් ගැන කතා කරනවා. දැන් අපි හැමෝම දන්නවා මේ ලෝකේ තියෙන සියලුම සංස්කාරයන් හේතු ඇතුව තමයි ඇති වෙන්නේ. නිර්වාණය හේතුවක් නැතුව එදා ඉඳන් පවතින ධර්මතාවයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව සියලුම දේවල් හේතු ඇතුව ඇති වෙලා හේතු නිරුද්ධ වුණාට පස්සේ නැති වෙන බව අපි සියලු දෙනාම දන්නවා. ඉතින් දැන් මෙතනදී විශේෂයෙන් පොඩ්ඩක් මතක් කරන්න මේ ආකාශ ධාතුව කියන්නේ ඇත්තටම ඇති දෙයක් නෙමෙයි හින්දා සමහර තැන්වලදී මේ බුදුදහමේ සඳහන් වෙනවා හේතු රහිතව ඇත්තටම පවතින දෙයක් හැටියට මේකත් සඳහන් වෙනවා. මොකද එතන ඇත්තටම නැති බවම තමයි ආකාශ ධාතුව කියන්නේ. ඉතින් නැති බව ඇති කරන්න දෙයක් නැහැ. ඒක නිසා හේතුවක් නැතුව තමයි ආකාශ ධාතුවත් ඇත්තටම පවතින්නේ. ඒකට හේතුවක් තිබිලා නෙමෙයි ඒක පවතින්නේ කියන දේ විශේෂයෙන් දැනගන්න. සමහර විට මේ ඉදිරියේදී අපිට නැවත මුණ ගැහුණු විට කතා කරන්න පුළුවන් වෙයි. මේක තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. ඉතින් ඊගාවට කතා කරන්න තියෙන අනිෂ්පන්න රූප තමයි විඤ්ඤාප්ති රූප දෙක කියන එක. මේක පින්නද්දි මේ විඤ්ඤාප්ති රූප කියන එක ඊටාම සියුම් කාරණයක්. මේක මේ අපිට කියවීමට ලැබුණු පොත්වල පවා ගොඩාක් විස්තර සහිතව නැහැ. ඒ වුණාට මේ නැවතත් පොත් කියවීමෙන් මේ අපිට පොඩ්ඩක් අවබෝධ වෙනු ආකාරයට පොඩි උදාහරණයක් මගින් මේ සඳහන් කරන්න හිතුවා. මේක මේ ත්‍රිපිටකයේ තියෙන උදාහරණයක් නෙමේ. මේ මට පෞද්ගලිකව තේරෙන උදාහරණයක් මිසක් ඒක ඇසුරෙන් උදාහරණයක් මිසක් ඒක ඇසුරෙන් විස්තර කරනවා මිසක් ඒක බුදුදහමත් එක්ක කොහොමත්ම සම්බන්ධයක් නැහැ කියන දේ තේරුම් ගන්න. මේක ඊටාම අවධානයෙන් විමසලා Tamanට අනාගතයේදී වඩාත් පොත් කියවීම තුලින් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි හිතනවා. ඉතින් පින්නන්නේ දැන් මේ අපි හැමෝම දන්නවා මේ සබම් බුබුලක් කියන දේ මේ රූපේ දැක්වෙන ආකාරයට අපිට ඕන පැත්තකට යොමු කරලා කටින් පිඹලා ඇති කරන්න පුළුවන්. එතකොට දැන් මේ සබම් බුබුලක් ඇති කරද්දී ඒක ඉපදීමේදී විතරයි දිශාවකට යොමු කරවන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ හුළඟ තියෙන පැත්තට අපි සබම් බුබුලක් ඇති කරනවා නම් ඒ පැත්තට ඒ සබම් ගාපු ඒ කුඩා දේ යොමු කරලා ඒකට පිඹවීම මගින් ඒ පිඹිනවත් එක්කම ඒ දිශාවට යොමු වෙලා ඒ සබම් බුබුල ඇති වෙලා ඒ දිශාවට යොමු වෙලා ඒක පවතිනවා. ඒක සබම් බුබුල ඇති වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් කළ යුතු කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ.
අන්න ඒ වගේ දෙයක් තමයි මේ විඤ්ඤාප්ති රූපය කියලා කියන්නේ. අපි ඇත්තටම බුදුදහමේ කොහොමද මේ විඤ්ඤාප්ති රූපේ තියෙන්නේ කියලා පොඩ්ඩක් ඊළඟට බලමු. පළවෙනි විඤ්ඤාප්ති රූපේ තමයි කාය විඤ්ඤාප්ති රූපය කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ කාය විඤ්ඤාප්ති රූපේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කියන්නේ? ලක්ෂණය කියලා කියන්නේ ඉදිරියට යාම, ආපහු ඒම, අත්පා දිගහැරීම, හැකිලීම ආදී කායික ක්‍රියාවන් පවත්වන්න ඕන කියලා හිතින් හිතද්දී හිතින් හිතන්නේ ඉස්සෙල්ලාම හිත පහළ වෙනවා මේ වගේ දෙයක් කරන්න ඕන කියලා. ඒ හිත නිසා ඒ හිත ඉපදෙනවත් එක්කම වායෝ ධාතුවක් ඉපදෙනවා. දැන් අපි හොඳට අපි කලින් කතා කරා රූප ඉපදෙන්න පුළුවන් විදි තියෙනවා. ඒකේ එක ආකාරයක් තමයි හිත. එතකොට දැන් මේ කොහේ හරි මොනවා හරි ක්‍රියාවක් කරන්න ඕන කියලා හිතපුවාම හිත වෙනම හිතින් හිතනවා නෙමෙයි හිතක් පහළ වෙනවා කියලා ඒකේ බුදුදහමේ සඳහන් වෙන්නේ. යන්න ඕන කියලා හිතක් පහළ වෙනවා. ඒ හිත පහළ වෙනවත් එක්කම ඒ හිත මගින් වායෝ ධාතුවක් ඉපදෙනවා. ඒ වායෝ ධාතුවත් එක්කම ඒ එන වායෝ ධාතුවට රුකුල් දීම වශයෙන් එහෙම නැත්නම් සැලීම් වශයෙන් දිශාවකට පිහිටවීම වශයෙන් ඒ ක්‍රියාවන් උපද්දවන ආකාර විශේෂය තමයි කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ. දැන් මං හිතනවා අර කලින් කතා කරපු අර මේ සබම්බුබුලේ උදාහරණයත් එක්ක හිතනවා නම් පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි. ඒ උදාහරණයත් එක්ක ඒක උපමාවක් හැටියට විතරක් හිතන්න. දැන් අපි සබම්බුබුල මොකක් හරි පැත්තකට යොමු කරවලා මුලදීම යොමු කිරීම වශයෙන් තමයි පිඹීම කියන කාර්ය කරන්නේ. එතකොට ඒ පිඹීම් කියන කාර්ය කරලා යොමු කරාට පස්සේ නැවතත් ආයෙමත් අපිට පිඹින්න ඕනේ නැහැ. ඒ පැත්තට යොමු කරවන්නේ. ඒ පිඹීම් කියන කාර්ය මාත්‍රයෙන්ම පිඹීම් මාත්‍රයෙන්ම ඒ යොමු කරවලා ඉවරයි. ඒ වගේම තමයි මේ හිත ඉපදෙනවත් එක්කම ඒ හිත ඉපදෙන විටම ඒකත් එක්ක ඇතිවෙන මේ වායෝ ධාතුව මගින් ඒක එක්තරා අතකට යොමු කරවනවා. එහෙම නැත්නම් රුකුල් දෙනවා. සැලීම් පිහිටවීම කරනවා. ඒ පිහිටවීම ඇති කරන ආකාරය තමයි ආකාර විශේෂය තමයි කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ. ඉතින් මේ යම් ආදී ක්‍රියාවකදී සැලෙන කාය ප්‍රදාසයේ දැකීමෙන් පිටත සිටුනට මේ නම් දෙයක් කරන්නයි කියලා දැනීමක් ඇති වෙන්නේ මේ කාය විඤ්ඤාප්තිය නිසා තමයි. එතකොට මේක තමයි ඒ කාය විඤ්ඤාප්තිය දැනෙන ආකාරය. ඒ වූ කලී වායු ධාතුව අධික චිත්තජ මහා භූතයන්ගේ සමාර්ථයක් නිසා හටගැනේ. එතකොට දැන් විශේෂයෙන් මේ ශරීරය චලනය කරද්දී බුදුදහමේ පැහැදිලිවම කියනවා මේ කය මගින් තමයි මේ ශරීරයේ චලනය කරන වායෝ ධාතුව කය තුල ඉපද වෙන්නේ. මේ වායෝ ධාතුව තුල තියෙනවා මේ කාය විඤ්ඤාප්තිය කියන යොමු කරවන ගතිය. එතකොට ඒක තමයි ඒකේ තියෙන කෘත්‍ය වන්නේ. අභිප්‍රාය ප්‍රකාශ කිරීම මෙහි කෘත්‍ය ලෙස සඳහන් වෙනවා. එතකොට කාය විසංජනයට ඒ කියන්නේ කය සෙලවීමට හේතුභාවයේ එහි වැටහෙන ආකාරයයි චිත්ත සමුත්ථාන වායෝ ධාතුව ආසන්න කාරණයයි. චිත්ත සමුත්ථාන වායෝ ධාතුව කියලා කියන්නේ එතකොට මේ සිත ඉපදීමේදීම ඒ හිත ඉපදෙනවත් එක්කම ඇතිවන වායෝ ධාතුව තමයි මේකට ආසන්න කාරණේ කියලා සඳහන් වෙන්නේ. එතකොට පින්නන්දි මෙතනදී මේ මම පොඩ්ඩක් මේ ඡායාරූපයක් මේ හොයාගත්ත මේක පොඩ්ඩක් සඳහන් කරන්න. දැන් අපි හැමෝම දන්නවා දැන් මේ අතක් ඉසවීමේදී මේ උඩ තියෙන මාංශ පේශීන් මේ ආකාරයට හැකිලෙන්නේ මේ ඇතුලේ තියෙන චිත්තද වායෝ ධාතු අධික ලෙස පවතින නිසා මේ පිම්බීමටපත් වෙලා තමයි මේ අත හැකිලීමටපත් වෙලා මේ මාංශ පේශී හැකිලීමටපත් වෙලා මේ අත ඉස්සෙන්නේ. එතකොට අත පාත් වෙනවා නම් මේ පැත්තේ තියෙන චිත්තද වායෝ ධාතුව අඩු වෙලා මේ පැත්තේ තියෙන කාය විඤ්ඤාප්තිය අධික චිත්තද වායෝ ධාතුව නිසා අත පහළට එනවා. එතකොට මේ යට තියෙන මාංශ පේශී පිම්බීම මගින් මේ අත චලනය වෙනවා. ඉතින් මේක පින්වත්නි මේ ඊටාම සංකීර්ණ
අපිට හිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණ ක්‍රියාමාලාවක්. ඉතින් දැන් යම් තරමක් දුරට මේ අපි දන්න නවීන තාක්ෂණය මගින් අපි දන්නවා දැන් රොබෝ යන්ත්‍රයක් නිපදවීම කියන දේ කොයිතරම් සංකීර්ණ දෙයක්ද කියලා. උදාහරණයක් හැටියට දැන් රොබෝ යන්ත්‍රයක අතකින් ඊටාම සූක්ෂම ලෙස කුමක් හරි දෙයක් ගැනීම කියන දේ පවා කොතරම්ම සංකීර්ණ දෙයක්ද කියලා. දැන් අපි පින්වත්නි මේ කාය විඤ්ඤාප්තිය සිත මගින් උපද්දවන ආකාරය ඊටාම ගැඹුරු ලෙස හිතද්දි තේරෙනවා ඒක කොතරම්ම සංකීර්ණ කාරණයක්ද කියලා. දැන් අපි දන්නවා දැන් වතුර වීදුරුවක් ගන්නවා නම් ඒ වතුර වීදුරුව ගන්න ඒ වතුර වීදුරුව දෙසට අත යොමු කරනවා. ඊට පස්සේ වීදුරුවේ බරට උවමනා ප්‍රමාණයට ඒ අත උස්සවනවා. එහෙම නැතුව ඊටා මටසිලුටු දෙයක් ගන්න ඕන නම් ඒ දේ තැලෙන්නේ නැති. දැන් උදාහරණයක් හැටියට පළතුරු ගෙඩියක් වගේ දෙයක් ගන්නවා නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ අත ඇඟිලි වලින් ඒකට අවශ්‍ය ශක්තිය යොදනවා. එහෙම නැත්නම් බර යකඩයක් වගේ ගන්න ඕන නම් ඊට වඩා ශක්තිමත් ලෙස ගන්නවා. ඉතින් දැන් මේක මේ එක දෙයක් විතරක් නෙමෙයිනේ හිතින් කරන්නේ. අනිත් සියලුම කාරණා කරමින් හරියට මේ ශරීරයේ පුරාම ඊටාම වේගයෙන් මේ හිත ඉපදී මේ ඔක්කොම මේ එකවරකට එක හිතයි ශරීරය තුල ඉපදෙන්නේ. නමුත් මේ ඉපදීම් මාත්‍රය අතිශයින්ම වේගවත් නිසා මුළු ශරීරයේ පුරාම හැම වෙලාවෙදිම කාර්යයක් කරමින් මේ සිත වේගෙන් ඉපදෙමින් හදවතට යමින් නැවතත් ඉපදෙමින් මේ ආකාරයට මේ ඊටමත් මේ සංකීර්ණ කාර්ය කෙරෙන බව තේරුම් ගන්න ඕන. ඉතින් මේක තමයි කාය විඤ්ඤාප්තිය කියලා කියන්නේ. ඊළඟට ඊළඟ විඤ්ඤාප්ති රූපය කියලා කියන්නේ මේ වචී විඤ්ඤාප්තිය කියන එක. එතකොට මේ වචී විඤ්ඤාප්තිය කියලා කියන්නේත් පින්වත්නි මේ විශේෂයෙන්ම මේ කාය විඤ්ඤාප්තියට වඩා තරමක් වෙනස් වූ විඤ්ඤාප්ති රූපයක්. මොකද දැන් කාය විඤ්ඤාප්තියෙන් කරන්නේ කය සෙලවීම කියන ආකාරයේ ඊටාම සංකීර්ණයි ඒ සිද්ධියක්. ඊටාම හිතාගෙන යද්දී අතිශයින්ම සංකීර්ණයි. දැන් මේ වචී විඤ්ඤාප්තිය කියන එකෙන් කරන්නේ කතා කිරීම කියන දේ කරන්න හැකි වෙලා තියෙන්නේ මේ වචී විඤ්ඤාප්තිය කියන කාරණේ නිසා තමයි. දැන් කාය විඤ්ඤාප්තියේදී සඳහන් කරන්නේ කය නිසා ඇතිවෙන්නේ වායෝ ධාතුවක්. ඒ වුණාට මේ වචී විඤ්ඤාප්තියේදී සඳහන් වෙන්නේ අර්ථයන් අවබෝධ කිරීමට සමර්ථ වූ වාග්භේදයේ පවත්තන චිත්ත සමුත්ථාන පඨවි ධාතුවක්. එතකොට පින්වත්නි මේ අපි හොඳටම දන්න මේ සුද්දාෂ්ටකය කිව්වම අනිවාර්යයෙන්ම මේ තුල පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අර කාය විඤ්ඤාප්තියේදී කතා කරන වායෝ ධාතුවේදී පඨවිය නෑ කියලා නෙමෙයි කියන්නේ. ඒ වායෝ සුද්දාෂ්ටකේ වායෝ ධාතුව අධිකයි. ඒක නිසා තමයි එතනදී මේ වායෝ ධාතුව අධික රූපයක් කියලා කිව්වේ. දැන් මෙතනදිත් මේ පැහැදිලිව තේරුම් ගන්න. දැන් මෙතන පඨවි ධාතුව කියලා කියන්නේ අනිත් රූප හත නැතුව නෙමෙයි. රූප හතෝ අදාළ රූප ප්‍රමාණය ඊට වැඩි ප්‍රමාණයක් නැතුව නෙමෙයි. පඨවි ධාතුව අධිකයි කියන තේරුම තමයි. එතකොට මේ අර්ථයන් අවබෝධ කිරීමට සමර්ථ වූ වාග්භේදයේ පවත්තන චිත්ත සමුත්ථාන පඨවි ධාතුව. ඒ කියන්නේ මෙතනදී ඇති කරන්නේ පඨවිය අධික ධාතු ස්වභාවයක්. එතකොට මේ පඨවි ධාතුව කර්මජ පඨවි ධාතුවේ ගැටීමෙන් ශබ්දය උපද්දවනවා. එතකොට දැන් අපි කලින් සඳහන් කරා මේ ශබ්දේ ඉපදවෙන හේතු තමයි රූප ගැටීම සහ තියෙන රූප කලාප කැඩීම මගින් තමයි ශබ්දේ ඉපදෙන්නේ. එතකොට දැන් මෙතනදී මේ ශබ්දේ විශේෂයෙන් උපද්දවනවා කියලා කියන්නේ එතකොට පින්නත් මේක ඊටාම දැන් වෛද්‍ය විද්‍යාව තුළදී පවා මේ මිනිසෙක්ගේ කටහඬ කියන එක ඉපදවෙන දේ ඊටාම සංකීර්ණ ලෙස ඒගොල්ලෝ ඒ වෛද්‍ය විද්‍යාව තුළදී පවා අධ්‍යයනය කරලා තාමත් තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. මොකද මේ රූපේ දැක්වෙන ආකාරයට මේ දැනට හොයාගෙන තියෙනවා මේ වෝකල් කෝඩ් කියන එකට මේ වෝකල් කෝඩ් එකේ මේ ආතතිය කියන්නේ ටෙන්ෂන් එක පවා මේ වෙනස් වෙනවා කතා කරද්දී. එතකොට මේ ආතතිය වෙනස් වෙනවා. ඊට අමතරව මේ අතරින් වායු ධාරාවක් එනවා. ඊට අමතරව මේ එන වායු ධාරාව දත් දිව තොල් ඒ ආදී වශයෙන් ඊටාම සංකීර්ණ ලෙස හසුරුවලා තමයි මේ අපි කතා කරන ශබ්දය වචන හැටියට එහෙම නැත්නම් එක
අර්ථ දැක්වෙන ආකාරයට පිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක විද්‍යාවෙන් පවා තාමත් තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ සිද්ධිය සම්පූර්ණයෙන් වෙන්නේ මේ වචී විඤ්ඤාප්තිය කියන රූපයන්ගේ ඊටා සංකීර්ණ ලෙස මෙහෙයවීම තුලින් තමයි. ඒක තමයි බුදුදහමේ ඒක විස්තර කරන්නේ. එතකොට මේ අදහස් ප්‍රකාශ කිරීම එහි කෘත්‍යයි. එතකොට මේ වාග් ഘോഷයට එහෙම නැත්නම් කතා කිරීමේට හේතු බව ඒක කවදා හරි වැටහෙන ආකාරය. ඒක නම් මේ අපි සාමාන්‍ය අපිට වුණත් සාමාන්‍යයෙන් වැටහෙනවා. මේ ආකාරයට තමයි මේ සද්දය ඇති වෙන්නේ කියන එක. එතකොට මේ චිත්තද පඨවි ධාතුව. ඒ කියන්නේ හිත නිසා ඇතිවෙන පඨවි ධාතුව අධික රූප තමයි මේකට ආසන්න කාරණේ හැටියට සඳහන් වෙන්නේ. එතකොට පින්වත්නි මේක තමයි වචී විඤ්ඤාප්තිය කියන එක. එතකොට දැන් මෙතනදී මේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණයක් මම මෙතනදී සඳහන් කරන්න ඕන මේ විඤ්ඤාප්ති රූප දෙකේ ආයුෂය එක් චිත්තක්ෂණයක් පමණයි. ඒකත් මේ විශේෂයෙන් දැනගන්න. මොකද මේ දැන් අපි කලින් සඳහන් කරා රූප කලාපයන්ගේ ආයුෂය චිත්තක්ෂණ 17ක්. එහෙම නැත්නම් කුඩා චිත්තක්ෂණ 51ක්. මම හිතනවා මතක ඇති කියලා ඒක. එතකොට හිත වගේ 17 ගුණයක් රූප කලාපයක් තියෙනවා. එතකොට මේ කාය විඤ්ඤාප්තියයි වචී විඤ්ඤාප්තියයි කියන එක හිත මගින් ඇති කරන ආකාර විශේෂයක්. එහෙම නැත්නම් ඒක විකාර රූපී විශේෂයක්. එහෙම නැත්නම් ඒක වෙනස් කිරීම ස්වරූපයක්. යොමු කිරීම ස්වරූපයක්. එතකොට මේ කාය විඤ්ඤාප්තියයි වචී විඤ්ඤාප්තියයි කියන දෙක එක චිත්තක්ෂණයක් විතරයි අවශ්‍ය හැටියට තියෙන්නේ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න කැමති. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට දැන් මේක තමයි විඤ්ඤාප්ති රූප දෙක. ඊට පස්සේ ආයමත් තවත් ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා තවත් රූප තුනක් ගැන සඳහන් වෙනවා. ඇත්තටම පින්වත්නි මේකත් මේ රූපයන්ගේ ආකාර ස්වභාවයක්. මොකද්ද ලහුතාව කියලා කියන්නේ? රූපයාගේ නොබර බව. ඒ කියන්නේ බර නැති බව තමයි ලහුතාව කියලා කියන්නේ. ඒ කියන්නේ රූපයන්ගේ සැහැල්ලු බව. දැන් මම මේ ටික සඳහන් කරන්න කලින් පොඩ්ඩක් වෙන විස්තරයක් පොඩ්ඩක් කරන්නම්. දැන් පින්වත්නි අපිට මේ හොඳට තේරෙනවා අපි හොඳට නිරෝගීව ඉද්දී අපි හරි කර්මන්නේ. ඒ කියන්නේ අපි හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ දැන් හොඳට කාලා ඉන්නවා නම් විවේකයෙන් ඉන්නවා නම් අපිටම තේරෙනවා අපේ හරි සැහැල්ලු බවක් තියෙනවා ඇඟේ. ඕනම දෙයක් කරන්න මේ පුළුවන්. ඇඟ ඊටාම කාර්යක්ෂමයි. එහෙම නැත්නම් හොඳ ඍතුවක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් හොඳට දාඩිය දාලා ඒ වගේ වෙහෙසීමටපත් වෙලා නැතුව ඊටාම සිසිල් කාලගුණයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී අපිට දැනෙනවා මේ බොහොම සැහැල්ලුයි. ඕන දෙයක් කරන්න පුළුවන්. ශරීරය වුණත් හරි මෘදුයි. ඒ වගේ තත්ත්වයක්. ඒ වගේම හිත හොඳයි නම් ඒ කියන්නේ හිතට එහෙම ලොකු බරක් නැත්තම් ඒ වගේ අවස්ථාවකටත් මේ ආකාරයටම ශරීරයේ සැහැල්ලු බව එහෙම නැත්තම් ශරීරයේ මෘදු බව ශරීරයේ හොඳට ක්‍රියා කරන බව අපිට දැනෙනවා. ඒ වගේම ඕකට විරුද්ධ පැත්තට ගත්තොත් පින්වත්නි දැන් උදාහරණයක් හැටියට අපි ලෙඩ වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් ඊටමත් අපහසු කාලගුණික තත්ත්වයක් තියෙනවා නම් අපිට තේරෙනවා ශරීරය හරි බරයි වැඩක් කරන්න අමාරුයි. ඒ වගේම ශරීරය මෘදු නෑ හරියට නැමෙන්නේ නෑ. ඒ කියන්නේ ඇඟපත රිදෙනවා කර්මන්නේ නෑ. මේ ආදී වශයෙන් වැඩිපුර කාපුවාම මේ ආදී වශයෙන් ශරීරය අකර්මණ්‍ය වෙනවා. එතකොට මේ ආකාර දෙක දක්වන්නේ මේ ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන හේතුන් නිසා. ඒක මේ රූපයන්ගේම ආකාර විශේෂයක්. දැන් ලහුතාව කියන්නේ මොකද්ද? රූපයගේ නොබර බව, බර නැති බව, සැහැල්ලු බව. එතකොට රූපයන්ගේ බර බව දුරු කිරීම තමයි ඒකේ කෘත්‍ය වන්නේ, ඒකේ කාර්ය වන්නේ. එතකොට වහා ක්‍රියා කළ හැකි බව වැටහෙන ආකාරයයි සැහැල්ලු රූපේම ආසන්න කාරණයයි. එතකොට පින්වත්නි මේ පැහැදිලිව මතක තියාගන්න දැන් මේ කියන දේවල් දැන් මෙතන මේ රූපයාගේ බර බව දුරු කිරීමේහි කෘත්‍යයි කියලා කියන්නේ මේ තියෙන රූපවල බර දුරු කරනවා කියන එක නෙමෙයි. ඒ ඉපදෙන රූපයන්ගේම බර බව දුරු කරන එකයි. ඒ කියන්නේ දැන් රූප තිබිලා ඒ රූපයන් අලුතින් ඒ වගේ බර බව දුරු කරනවා කියන අදහස නෙමෙයි කියන එක පැහැදිලිව තේරුම් ගන්න. එතකොට මේ ලහුතාව මුදිතාව කම්මඤ්ඤතාවය කියන දේ ඇතිවන්නේ හිත නිසා
ඍතුව නිසා ආහාරය නිසා ඇතිවන රූපයන්ගේ ඉපදීමේදීම තමයි. හිත නිසයි ඍතුව නිසයි ආහාරය නිසයි ඇතිවන රූපයන්ගේ ඉපදීමේදීම මේ ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන එක ඇති වෙනවා. එතකොට මුදිතාව කියලා කියන්නේ මේ ඇතිවෙන ඉපදෙන රූපවල නොතද බව මුදිතා රූපේ එහෙම නැත්නම් තද නැති බව තමයි මුදිතාව කියලා කියන්නේ. රූපයන්ගේ තද බව දුරු කිරීම. ඒ කියන්නේ මේ ඉපදීම් මාත්‍රයේදීම තද බව දුරු කිරීම තමයි ඒකේ කාර්ය වන්නේ. සියලුම ක්‍රියාවලන්ට අවිරුද්ධ බව. ඒ කියන්නේ හොඳට විරුද්ධ නැතුව ඒ කාර්යයන්ගේදී රූපයන් යෙදවීමට හැකි බව තමයි ඒකේ වැටහෙන ආකාරය. මොලොක් රූප ආසන්න කාරණය. ඉපදීමේදීම රූප මොලොක් ලෙස ඉපදීම ඒකට ආසන්න කාරණයයි. එතකොට කම්මඤ්ඤතාවය කියලා කියන්නේ ශරීරයන්ගේ සියලු ක්‍රියාවන්ට සුදුසු බව. කර්මඤ්ඤ ලක්ෂණය කියලා හැඳින්වෙනවා. ශාරීරික ක්‍රියාවන්ට අයහපත් බව දුරු කිරීම එහි කෘත්‍යයි. එතකොට දැන් අපිට සමහර වෙලාවට දැනෙනවා ශාරීරික ක්‍රියාවට සමහර වෙලාවට අපිට වැඩ කරන්න බෑ, අමාරුයි. ඒ වගේ අවස්ථාවක් ලබා දෙන්නේ නැති බව තමයි ඒක දුරු කිරීම තමයි එහි කෘත්‍ය. රූපයන්ගේ බලවත් බව වැටහෙන ආකාරය. අපිට සමහර වෙලාවට තේරෙනවා මේ ඇඟ ශක්තිමත්ව ඕන දෙයක් කරන්න පුළුවන් ලෙස බලවත් ලෙස තියෙනවා කියලා. ඒක තමයි ඒක වැටහෙන ආකාරය. ශරීර ක්‍රියාවන්හි සුදුසු රූපම ආසන්න කාරණය. ඒ කියන්නේ රූපේ ඉපදීමේදීම ඒකට සුදුසු ලෙස රූප ඉපදීමම තමයි ඒක ආසන්න කාරණේ. දැන් මේක හොඳටම පැහැදිලි. දැන් අපි බඩගින්නේ ඉඳලා හොඳට කාපුවාම ආයෙමත් වැඩක් කරන්න පුළුවන්. එතකොට ඒ ආහාරය නිසා ඉපදෙන රූපයන්ගේම තමයි මේ කර්මඤ්ඤ තාවය කියන ස්වභාවය තියෙන්නේ. එතකොට මේක තමයි ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන විකාර රූප යටතට ගෙනෙන රූප තුන. ඊට පස්සේ පින්වත්නි මේ අවසාන වශයෙන් මේ රූප කලාප වල අවසාන ලක්ෂණ රූප 4 තමයි අනිෂ්පන්න රූපවල උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන ඒවා. එතකොට මොනවාද මේ ලක්ෂණ රූප කියලා කියන්නේ? මේවා මේ අනිත් රූපයන්ගේම ලක්ෂණ ස්වභාවයක්. දැන් මේ ලක්ෂණ කියලා කියන එක මේ විස්තර කරගෙන යද්දී සඳහන් අවබෝධ වෙයි. දැන් අපි පළවෙනියට ගමු මොකද්ද උපචය කියලා කියන්නේ. උපචය කියලා කියන්නේ පින්වත්නි මේ මොකක් හරි රූපයක් මුලින්ම ඉපදීම තමයි උපචය කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට අර කලින් සඳහන් කරපු අවස්ථාවේදී මේ ප්‍රතිසන්දි සනේදීම මිනිස්යාගේ හදවත එහෙම නැත්නම් හෘදේ රූපය, භාව රූපය සහ කාය රූපය කියන මේ රූප තුන ඉපදෙනවා. එතකොට මේ ප්‍රතිසන්දි ග්‍රහණයේදී මේ රූප තුන ඉපදීම තමයි උපචය කියලා කියන්නේ. දැන් උදාහරණයක් ඒකත් ඒ අවස්ථාවම තමයි. ඒ කියන්නේ මුලින්ම ඉපදෙන අවස්ථාව තමයි උපචය කියලා කියන්නේ. එතකොට දැන් මේ ඉපදිච්ච රූප අපි හොඳටම දන්නවා චිත්තක්ෂණ 17ක් තිබිලා මිය යනවා. එතකොට ඒ වුණාට චිත්තක්ෂණ 17ක් තියලා ඒ මුලින්ම ඉපදුණු රූපය මිය ගියාට මේ රූපය පරම්පරාව වශයෙන් දිගටම පවතිනවා. දැන් උදාහරණයක් ඇරෙන්නේ මිනිස්සෙක් ඉපදෙද්දිම හෘදේ රූපය ඇති වුණාට ඊට පස්සේ අපේ චිත්ත සහ චෛතසික පවතින මේ හෘදේ වස්තු රූපය කියන ඒ රූප ධාතුව සන්තතියක් වශයෙන් නැවත නැවත ඉපදෙනවා. එතකොට මේ සන්තති වශයෙන් නැවත නැවත ඉපදීම තමයි සන්තති රූපය කියලා කියන්නේ. මම හිතනවා මේ දේ තේරෙන්නේ නැති කියලා. දැන් මේක අපි ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හැටියට කතා කරනවා නම් නිෂ්පන්න රූපයන්ගේ ප්‍රථම හට ගැනීම නොහොත් මත්ෙහි වර්ධනය වීම පළමුවන හට ගැනීම ලක්ෂණයයි. ඒ කියන්නේ පළමුවෙන්ම ඉපදීම තමයි උපචය කියලා කියන්නේ. පූර්වාන්ත රූපයන් මතු කරවීම එහි කෘත්‍යයි. ඊට පස්සේ පූර්වාන්තයෙන් රූපයන් කියන්නේ දැන් මේක මුලින්ම ඉපදිලා ඊළඟ රූපයන් මතු කරවන එක තමයි ඒකේ කෘත්‍ය. ඊළඟ රූපයන්ට ඉපදෙන්න අවස්ථාව දෙන එක තමයි ඒකේ කෘත්‍ය, ඒකේ කාර්ය. ඒ රූප ධර්මයන් එළවන්නාක් මෙන් වීම නොහොත් පරිපූර්ණ භාවය වැටහෙන ආකාරය. කියන්නේ ඊළඟට ඇතිවෙන රූප ඒ රූප ධර්මයන් එළවන්නාක් මෙන් පරිපූර්ණ භාවය වැටහෙන ආකාරයයි. ඒ රූප ධර්මයන් පරිපූර්ණ භාවයට පත්වෙන ආකාරය එහි වැටහෙන ආකාරයයි
වැඩි වර්ධනය වූ රූපම ආසන්න කාරණය. ඒ කියන්නේ මුලින්ම ඉපදිච්චි රූපයම තමයි මේ උපචේ රූපයට ආසන්න කාරණය වන්නේ. එතකොට මේ සන්තති රූපය කියලා කියන්නේ නිෂ්පන්න රූපයගේ පරම්පරා පැවැත්වීම ලක්ෂණයයි. ඒ කියන්නේ මුලදීම ඉපදුණු රූප මුලින්ම ඉපදුණු රූපේ මැරුණට ඒක සන්තතිය වශයෙන් දිගින් දිගට ඊට සමානම රූප උපදවමින් ඉස්සරහට පරම්පරාව ගෙන යාම තමයි ඒකේ ලක්ෂණය. පරම්පරාව සිඳින්න දෙන්නේ නැතුව එහෙම නොසිඳීම එහි කෘත්‍යයි. රූප පරම්පරාව නොසිඳ පැවැත්වීම වැටහෙන ආකාරයයි. පරම්පරාව නොසිඳ හටගන්නා වූ රූපයම ආසන්න කාරණය. ඒ කියන්නේ නැවත නැවත හටගන්න රූපම තමයි ඒකට ආසන්න කාරණය වෙන්නේ. එතකොට මේ උපචේ සන්තති කියන මේ නම් දෙකම මේ ಜಾති රූපේ කියලාත් කියනවා. එතකොට ಜಾති රූපේ කියලා ඉදිරියේදී මේ මොකක් හරි තැනක දැක්කොත් දැනගන්න මේ උපචේ රූපයයි සන්තති රූපයයි කියන එක තමයි මේ ಜಾති රූපය කියලා කියන්නේ. මේ සත්වයකට ඇතිවිය යුතු රූපයන්ගේ ප්‍රථම හට ගැනීමේ උපචයයි රූප හට ගැනීමෙන් පසු බිඳි බිඳී යන රූප වෙනකොට නැවත රූප පහළ වීම උපාද සන්තති රූප කියලා සන්තති නම් වේ කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ දෙක නම් පහසුයි මං හිතන්නේ තේරුම් ගන්න. දැන් මේ රූප ඉපදුනාට පස්සේ උපචේ වශයෙන් හෝ සන්තති වශයෙන් ඉපදුනාම ඉපදුණු වෙලාවේ ඉඳලා මේ රූපේ ජරාවට යනවා. එහෙම නැත්නම් ඒක ඒ උපම් මොහොතේ ඉඳලා සිහිමින් මරණය දක්වා එහෙම නැත්නම් භංගය දක්වා ජරාව දක්වා යනවා කියන එක තමයි මේ අපි හැමෝම දන්න මේ ජරතා රූපය කියලා කියන්නේ. රූප ධර්මයන්ගේ මේරීම ඒකේ ලක්ෂණයයි. භංගය කරා පැමිණීම ඒ කියන්නේ භංග වෙන අවස්ථාව කරා පැමිණීම ඒකේ කෘත්‍යයි. කර්කශවාදී ස්වභාව වශයෙන් සමාන වූද උත්පාද අවස්ථාපගමනේ වැටහෙන ආකාරය. ඒ කියන්නේ උත්පාද වෙච්ච අවස්ථාවේ ඉඳලා අපගමනය වෙන ආකාරය. කියන්නේ දුරින් දුරට යන ආකාරය. ඒකෙන් කාලය ගෙවි යන ආකාරය තමයි ඒකේ වැටහෙන ආකාරය. මුහුකල රූප ආසන්න කාරණය. ඒ කියන්නේ ඒ රූපම තමයි ඒකට හේතුව. ඒ කියන්නේ රූපේම තමයි මේ ජරතා කියන මුහුකල කියන්නේ මිශ්‍ර වුණු රූපම තමයි ඒකට හේතුව. මොකද රූපේ නිසාම තමයි ජරාව ඇති වෙන්නේ. අනිච්චතා රූපය කියලා කියන්නේ රූපේ මරණය එහෙම නැත්නම් භංගය. නිෂ්පන්න රූපයන්ගේ සර්ව ප්‍රකාරයෙන් විනාශ වීම. ඒ කියන්නේ කිසිවක්ම ඉතුරු නැතුව විනාශ වෙන එක තමයි මේ රූපයගේ අනිච්චතා රූපය කියලා කියන්නේ. එතකොට මේකත් හොඳටම පැහැදිලි. විනාශයටම පැමිණීම වශයෙන් රූපයන්ගේ වැළැක්වීම එහි කෘත්‍යයි. රූපයන්ගේ බිඳීම් ස්වභාවය ගෙවී යාම එහි වැටහෙන ආකාරයයි. හාත්පසින්ම බිඳෙන රූපම ආසන්න කාරණයයි. ඒ කියන්නේ රූපයන්ගේ බිඳීමම තමයි මේකේ ආසන්න කාරණේ වෙන්නේ. රූපයන්ගේ දිරීම ජරතා වෙනවා, බිඳීම අනිච්චතා වෙනවා. එතකොට පින්වත්නි මෙතනදී මේ ආයමත් පොඩ්ඩක් සඳහන් කරනවා මේ උපචය කියන එක. ඒ කියන්නේ මුලදීම ඉපදෙනවා කියන එකයි සන්තති කියන එකයි. ඒ කියන්නේ මුලින්ම ඉපදිච්ච එක ආයමත් මිය ගියාට පස්සේ නැවතත් ඉපදෙනවා කියන එකයි කුඩාෂණ එකක්. ඇත්තටම මේක මේ රූපයගේ ඉපදෙන අපි අර කලින් සඳහන් කරපු දේ පොඩ්ඩක් මතක් කරනවා නම් රූපය කුඩාෂණයකදී ඉපදිලා කුඩාෂණ 49ක් පැවතිලා කුඩාෂණයකදී මිය යනවා. එතකොට මේ උපචය සන්තති කියන දේ මේ කුඩාෂණයක් කියන අවශ්‍යයක් තමයි තියෙන්නේ. ජරතා කියන එක ඒ කියන්නේ මේ ජරාවට යන කාලය කුඩාෂණ 49ක් තියෙනවා. අනිච්චතා එහෙම නැත්නම් භංග වෙන අවස්ථාව ආයමත් කුඩාෂණයක් හැටියට සඳහන් වෙනවා. එතකොට මේ අවසාන වශයෙන් පොඩ්ඩක් මේ රූප 28 ආයු කාලය ගැන ආය පොඩ්ඩක් මතක් කරනවා නම් රූප 28ක් ගැන අපි මේ වෙනකොට කතා කරා. දැන් මම හිතනවා මේ රූප 28 යම් තරමක් දුරට හෝ මතක ඇති කියලා. එතකොට පින්වත්නි මේ රූප 28න් මේ ආයුෂය දැන් මේ රූප 28 ගැන අපි අර කලින් සඳහන් කරපු ආකාරයට කතා කරනවා. ඇත්තට මේ රූප 28 කියන්නේ අපි අර කලින්ම සඳහන් කරපු උදාහරණයක් හැටියට ගත්තා නම් මේ රස කැවිලි ගන්න ඒ වට්ටෝරුවට අදාළ අමුද්‍රව්‍ය තමයි මේ රූප 28 කියලා අපි කතා කරේ. අපි මේ වෙනකන් කතා කරේ මේ අමුද්‍රව්‍ය 28 ගැන. එහෙම නැතුව මේ ඒකෙන් ඇති වෙන රූප කලාප ගැන තැන් තැන් වලදී කතා කරාට ඇත්තට මේ රූප 28 කියලා කියන්නේ අමුද්‍රව්‍ය 28 හා සමානයි. එතකොට මේ රූප අපි මේ ඊළඟට කතා කරද්දී කලාප කොහොමද ඇති වෙන්නේ කියලා තවදුරටත්
විස්තර සහිතව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රූප 28 එහෙම නැත්නම් ගැන 28 ආවුෂය ගැන කතා කරනවා නම් විඤ්ඤාප්ති රූප දෙකේ ආවුෂය එක් චිත්තක්ෂණයයි. විඤ්ඤාප්ති රූප කියලා කියන්නේ කාය විඤ්ඤාප්තිය, වචී විඤ්ඤාප්තිය කියන රූප දෙකේ ආවුෂය එක් චිත්තක්ෂණයයි. උපචය සන්තති රූපවල ආයුෂය කුඩාශන 1යි. ඒක දැන් අපි කතා කරා. ජරතා රූපයාගේ ආයුෂය කුඩාශන 49ක්. අනිච්චතා රූපයාගේ ආයුෂය එහෙම නැත්නම් භංග රූපයාගේ ආයුෂය කුඩාශන 1ක්. ඉතිරි රූප 24ේම ආයුෂය චිත්තක්ෂණ 17ක් එහෙම නැත්නම් 17කි. මේක තමයි රූප 28 ආයුෂය ගැන අවසාන වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මේ සඳහන් කිරීමත් එක්ක මේ රූප 28 ගැන අපගේ සාකච්ඡාව මෙතනින් නිමා වෙනවා. ඊළඟට අපි මේ රූප කලාප ගැන තව පොඩ්ඩක් සඳහන් කරලා ඉදිරියට චිත්ත චෛතසික වශයෙන් ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, මේ වෙනකන් කතා කරපු වෙලාව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ. ඔව්. මට ඇත්තටම මේක හරියට ඇහුන්නේ පොඩි උදාහරණයක් කියවන්නේ දැන් මේ සත්‍යයේ උදරයේ තවකට පාන තියෙන තව සතෙක් ගිල්ලොත් එහෙම දිරවන්නේ නැද්ද මොකද කියලා පොතක කියුවයි කියලා ඒ වගේ කතාවක් කිව්ව මට හරියටම ඇහුන්නේ. ඔව්. ඒ මොකද එතන මෙහෙමයි. දැන් ආහාර රූපය ගැන කතා කරද්දි තමයි ඒක කතා කරේ. ආහාර රූපය ගැන කතා කරද්දි සඳහන් වෙනවා මේ ආහාරය කියන්නේ ඕජාවනේ. ආහාර අපි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අෂ්ට කලාපයේ ඕජාව කියන එක තමයි ආහාරය කියලා කියන්නේ. එතකොට මේ ඕජාව මගින් තමයි අලුතෙන් ආහාර රූප උපද්දවන්නේ. එතකොට මේ මම මේ මට මතක හැටියට මේ රේණුකාණී චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොතක සඳහන් වුණා දැන් නාගයෙක් විසින් පණ ඇති ගෙම්බෙක්ව ගිල්ලොත් ඒ ගෙම්බා මිය යනතුරු ඒ ගෙම්බාගේ ඕජා රූපය මගින් මේ අලුත් ආහාර නිපදවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගෙම්බාගේ ඕජාව තුලින් ගෙම්බාගේ ශරීරය තුල තියෙන රූප කලාප මගින් ඒ නාගයාගේ ශරීරය තුල අලුතෙන් රූප නිපදවන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මිය යන්න ඕන. ඒ ගෙම්බා සම්පූර්ණයෙන් මිය යන්න ඕන. පණ පිටින් ගෙම්බා ඉද්දී ඒ කිසිම වශයෙන් ඒ රූප කලාප මගින් මිය යනතුරු ඒ රූප කලාප මිය යනතුරු අලුතෙන් රූප නිපදවන්නේ නැහැ කියලා ඒ එක්තරා පොතක තිබුණු හැටියට තමයි මම සඳහන් කරන්නේ. මට ඒක හරියට තේරුනේ නැහැ. ඒ කියන්නේ ඒක වෙරිෆයි කරගන්න විදියක් නැති හින්දානේ කමක් නෑ. රයිට්. ඔව්, මම හිතන්නේ ඒ වගේ සියුම් කාරණා නම් කොහොමත්ම මේ විද්‍යාවෙන් වෙරිෆයි කරගන්න බැරි වෙයි. මොකද ඒ කියන්නේ ඒක තමයි දැන් රූපයක් ඉපදෙන්නේ නැහැ කියලා පොතේ තියෙනවා තමයි. නමුත් ඒක අපිට ඉතින් රයිට් නරහොඳෝ කියලා ඒක පිළිගන්න තමයි වෙන්නේ. ඔව්, ඉතින් ඒක විශේෂයෙන් අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම විදර්ශනා භාවනාව තුලින් විතරයි දැනගන්න, මනසින් විතරයි ඒක දැනගන්න පුළුවන් කියන දේ තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. ඔව්, මනසට ගෝචර වෙනවා. ඒ කියන්නේ විදර්ශනා කරගෙන යද්දී එහෙම නැතුව වෙන කිසිම ආකාරයකින් ඒක දැනගන්න බැරි බව තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ. රයිට්. ඕකේ. හරි. වෙන මොනවත් ප්‍රශ්න? හරි, එහෙනම් වෙන ප්‍රශ්න නැතුව ඇති කියලා අපි අදහස් කරනවා. එහෙනම් අද දින අභිධර්ම සාකච්ඡාව මේ ආකාරයට නවත්වමු. ඉතින් අද මේ වෙන තුරු අපි දිගටම සාකච්ඡා කරපු දේ ගැන ආයමත් පොඩ්ඩක් මතක් කරනවා නම් අපි අභිධර්ම සාකච්ඡාව පටන් අරගෙන අභිධර්මයේ හැඳින්වීමක් කරලා ඉතින් ඊටාම දීර්ඝ කාලයකට පස්සේ සාකච්ඡා කීපයක්ම දියලා මේ ඊට පස්සේ මොනවාද මේ පරමාර්ථ ධර්ම කියන්නේ කියලා තේරුම් අරගෙන
දැන් මේ අද රූප කලාප පිළිබඳ සාකච්ඡාවෙන් මේ රූප කලාප සම්බන්ධ රූප 28 සම්බන්ධ සාකච්ඡාව අද අපි අවසන් කරා. ඉතින් ඒකත් අපි හැමෝටම මේ සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් මේ හෙමින් හරි මේ තත්ත්වයට ආපු දේ ගැන. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ රූප 28 ගැන ඊටාම හොඳ අවබෝධයක් ලබන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරියේ සාකච්ඡාවලදීත් ඒ ප්‍රශ්න යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපිට හැකි ප්‍රමාණයෙන් ඒ ප්‍රශ්න විසඳන්න අපිත් උත්සාහ කරනවා. ඉතින් මේ රූප 28 ඊටාම හොඳින් පාඩම් කරගන්න කියලාත් ඉල්ලා සිටිනවා. මොකද මේ රූප 28 එකපාරටම රූපයක් කියද්දි මේක මේකයි කියලා මතක හිටින විදියට පාඩම් තියෙනවා නම් ඊටාම පහසුවක් වෙනවා මේ ඉදිරියට තියෙන සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් එහෙනම් අද මේ සාකච්ඡාව මෙතනින් නවත්වමු. ඉතින් සහභාගී වූ සියලුම දෙනාට මේ සාකච්ඡාව තුළින් මොකක් හරි ධර්ම අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි අදහස් කරනවා. ඒ ධර්ම අවබෝධයෙන් වහ අපි සියලු දෙනා මේ බලාපොරොත්තු වෙන නිර්වාණ මාර්ගය සම්බන්ධයෙන් එය උදව් වෙන්න, එහෙම නැත්නම් නිර්වාණය සඳහා ඒ උපකාර වෙන්න වහ අපි සියලු දෙනාටම බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණය අවබෝධ වෙන්න කියලා ඊටමත් සතුටින් පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.